सर्वबलधारी देवी स्वामी वහන්සේ ඔබ වහන්සේගේ නාමයට අනේක වාරයක් ස්තුති ප්‍රශංසා කර සිටින ස්වාමීනි මේ ඉරුදින උදෑසන වෙනුවෙන් ඒ වගේම ස්වාමීනි දිනේ පැමිණ සිටින සියලු දෙනා ගැන ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කරනවා ඒ වගේම ස්වාමීනි අද දිනේ අපගේ ප්‍රශංසා කාලය ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා ඔබ වහන්සේට මහිමය ගෞරවය පමුණවන්නට අපට පුළුවන්කම ලබා දෙන්න කියලා ඔබ වහන්සේගේ ඉල්ලා සිටිමින් අද දිනේ ඔබ වහන්සේ දෑතට බාර කරනවා මේ කාලය ඔබ වහන්සේගේ දෑතට බාරයි ජීවමාන වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනාගත වූ නාමයේ වටිනාකම සැසවන්න ආමෙන් අපගේ ප්‍රථම ගීතිකාව කියන්නට පෙර මම කෙටි බයිබල් පදයක් කියන්නම් විලාපගේ 3 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදය සහ 23 වෙනි පරිච්ඡේදය අප විනාශ නුනේ ස්වාමින් වහන්සේගේ කරුණාව නිසා උන්වහන්සේගේ අනුකම්පාව නොනවතින නිසාත්ය ඒවා උදයෙන් උදය අලුත්ව තිබේ ඔබගේ විශ්වාසකාන්තකම මහත්ය මේ බයිබල් පදයට එක්ක අපි අපගේ පළවෙනි ගීතිකාව ගායනා කරමු උන්වහන්සේගේ කරුණාව ගැන සියලු දෙනාම නැගිට සිටින්න අත්පොසන් දෙමින් මේ ගීතිකාව ගායනා කරමු Swami
us pray. Dear Lord Jesus, we thank you for this beautiful day. We thank you for bringing each and every one of us here. We thank you for being with us. Lord, we commit the preacher who is here with us. Bless the word that he is here to share, Lord. We thank you for everything. Amen. අපි මොහොතක් නිශ්චලව අපි යාඥාවෙන් සිටිමු. Let us continue to be in prayer in this morning. අපි ස්වාමින් වහන්සේගේ පාමුල අපි මෙලෙස යාඥාවෙන් සිටින අතර අපේ අතින් වචනෙන් සිතුවිල්ලෙන් ක්‍රියාවෙන් සිදුවෙච්ච සියලු වැරදි ගැන අපි මෙනෙහි කරමින් අපි උන්වහන්සේගේ කමාව අයදින පිණිස අපිවම යටහත් කර ගනිමින් සැබෑ පසුතැවිල්ලකට අපි ඇතුළත් වෙමු. O Lord, in this morning, let us think about the wrong we have done against you in our thought, word, and deed. And in this time, while we are asking your forgiveness, let us humble ourselves and let us truly repent in this time, because you know everything in our hearts, everything inside us. උන්වහන්සේ අපගේ හදවත් අප ඇතුළාන්තය දකින ස්වාමින් වහන්සේයි. And also you examine our whole lives. උන්වහන්සේ අපව සෝදිසි කරන ස්වාමින් වහන්සේයි. So let us silently confess before God. අපි නිශ්චලව උන්වහන්සේගේ පාමුල පාපුච්චාරණය කරමු. We thank God because you have forgiven all our sins and you have given the assurance of forgiveness and salvation. අපි දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරනවා. උන්වහන්සේ අපට දී තිබෙන ඒ මහත් කමාව ගැන, ඒ කමාවීමේ සහතිකය හා ගැලවීමේ සහතිකය ගැන. O Lord, help us to avoid sinning in our day-to-day lives. අපට උදව් කරන්න අපගේ දෛනික ජීවිතයේ පාපයෙන් වැළකී සිටින්නට. Especially we are spending time with you in this Lent season, and we are trying to strengthen our faith and deepen our relationship with you in this special time of Lent. අපි විශේෂයෙන්ම ලෙන්ත කාලය තුල උන්වහන්සේ තුල අපගේ ඇදහිල්ල අලුත් කරගන්නට, උන්වහන්සේ සමග තිබෙන සම්බන්ධතාවය ගැඹුරු කරගන්න උත්සාහ කරන මේ කාලය තුල අපට මඟ පෙන්වුව මැනව. ස්වාමිනී, මෙලෙස ඔබ වහන්සේ අපේ යාඥාව ඇසූ නිසා අපි ස්තුති කරන අතර
ඔබ වහන්සේට ලං වෙන්නට අපට උපකාර කළ මැනව. Oh Lord, we thank you because you have listened to our prayers and help us to be closer to you. And we ask this in the name of our Lord Jesus Christ. අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මෙසේ අයදිමු. Amen. Now our first hymn, let us sing our first hymn. අපි පළවෙනි ගීතිකාව දැන් එක්ව ගායනා කරමු. Please be seated. කරුණාකර අසුන් ගන්න. Now let us have our intercessory prayer. දැන් අපි මැදහත් යාක්ෂණා කාලයකට අපි ඇතුල් වෙමු.
අපි හැමෝම අපේ ඉස්සනම දෙවන් වහන්සේ අපි හැමෝම බාර දෙමු. ස්තුති දෙවන් වහන්සේ නැවත වාරයක් ස්වාමීනි. මේ උදෑසන කාලේ අපි හැමෝම මේ ස්ථානයට ගෙන්වාට ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කරනවා ස්වාමීනි. දෙවන් වහන්සේ විශේෂයෙන්ම මේ සභාව ඔබ වහන්සේට බාර කරනවා ස්වාමීනි. මේ සභාවේ ඉන්න සියලුම පවුල් ඔබ වහන්සේට බාර කරනවා ස්වාමීනි. හැම පවුලක්ම ඔබ වහන්සේ බාර ගන්න හැම කෙනෙක් සමගම ස්වාමීනි. මේ හැම කෙනෙකුටම සතුට සාමය සමාදානය ශරීරයට සුව ශක්තිය ධෛර්යය දී ස්වාමී හැම ආශිර්වාදයක්ම දෙන්න ස්වාමීනි. ඒ වගේම ස්වාමීනි අනිත් හැම සභාවක්ම ඔබ වහන්සේට බාර කරනවා ස්වාමී. අනිත් හැම සභාවක්ම ඉන්න ඔබ වහන්සේගේ දරුවෝ හැම කෙනෙක්ම ඔබ වහන්සේ බාර ගන්න එයාලා හැම කෙනෙක් සමගම සිටින ස්වාමී. ඔබේ කෙරේ විශ්වාසයේ හැමදාම ජීවත් වෙන්න උදව් කරන්න ස්වාමී. විශේෂයෙන්ම පොඩි දරුවෝ හැම කෙනෙක්ම ඔබ වහන්සේට බාර කරනවා. පාසල් යන්න බැරුව ඉන්න හැම දරුවෙක්ම ඔබ වහන්සේ බාර ගන්න ස්වාමීනි. ඒගලට පාසල් යන්න ඔබ වහන්සේ උදව් කරන්න ස්වාමීනි. ඒ වගේම අසනීප ඉන්න සියලුම දෙනා ඔබ වහන්සේට බාර කරනවා. හැම කෙනෙක්ම ඔබ වහන්සේ බාර ගන්න එයාලත් සමග සිටින ස්වාමීනි. ඒ වගේම ස්වාමීනි මේ රට ඔබ වහන්සේට බාර කරනවා ස්වාමීනි. මේ රට පාලනය කරන හැම කෙනෙක්ම ඔබ වහන්සේගේ අස්තියට බාර කරනවා ස්වාමී. හැම කෙනෙක්ම ස්වාමී බුද්ධිය ඥානය දී ස්වාමී හොඳ ආකාරයෙන් මේ රටේ පාලනය කරන්න හරි දේ කරන්න ඔබ වහන්සේ මඟ පෙන්වන්න ස්වාමී. හැම රටක්ම ඔබ වහන්සේට බාර කරනවා ස්වාමී. මේ කොවිඩ් වසංගතය නිසා ස්වාමීනි මුළු ලෝකෙම ස්වාමීනි දුක් විඳින අවස්ථාවේ ස්වාමීනි ඔබ වහන්සේගේ දරුවෝ හැම කෙනෙක්ම ඔබ වහන්සේ බාර ගන්න උදව් කරන්න ආශිර්වාද කරන්න ස්වාමීනි. දෙවියන් වහන්සේ අපි කරන සියලු දේ ඔබ වහන්සේ සමග සිට ස්වාමී ඔබේ කෙරේ විශ්වාසයෙන් ස්වාමී හැම දෙයක්ම කරන උදව් කරන්න. අද සිට ස්වාමීන් වහන්සේ ඉදිරි කාලේ ස්වාමී අපි මුණ දෙන්න යනවා සියලුම දේ ඔබ වහන්සේ අපි සමග සිට අපිට උදව් කරන්න අපි සමගම සිටින් ස්වාමී. මේ සියල්ලම උතුම් යේසුස් වහන්සේගේ නාමයෙන් ඊතා කරුණාවෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ආමේන්. අපි බයිබල් කියවීමට හුම්කන් දෙමු. Let us listen to our Bible reading. The Bible reading is taken from Luke chapter 9, verses 28 to 36. The Transfiguration. About a week after he had said these things, Jesus took Peter, John, and James with him and went up a hill to pray. While he was praying, his face changed, its appearance and his clothes became dazzling white. Suddenly, two men were there talking with him. They were Moses and Elijah, who appeared in heavenly glory and talked with Jesus about the way in which he would soon fulfill God's purpose by dying in Jerusalem. Peter and his companions were sound asleep, but they woke up and saw Jesus' glory and the two men who were standing with him. As the men were leaving, Peter said to him, "Master, how good is it that we are here? We will make 3 tents, one for you, one for Moses, and one for Elijah." He did not really know what he was saying. While he was still speaking, a cloud appeared and covered them with all its shadow, and the disciples were afraid as the cloud came over them. A voice said from the cloud, "This is my son, whom I have chosen. Listen to him." When the voice stopped, there was Jesus all alone. The disciples kept quiet about all this and told no one at that time anything they had seen. This is the word of the Lord. Thanks be to God. Once again, let us sing another hymn. While we sing this hymn, our offerings will be taken. අපි තවත් ගීතිකාවක් ගායනා කරමු. ඒ ගීතිකාව අපි ගායනා කරන අතර අපේ පූජාවන් පිළිගනු ලබනවා ඇති.
Let us pray. O Lord, we thank you for all the blessings you are providing to us in our daily lives. And in this morning we, with thankful hearts, bring these little offerings before you. And let us accept, let us humble ourselves and accept these offerings and help us to use these offerings to serve you. We ask this in the name of our Lord Jesus Christ. Amen. Please be seated. Karunakara Sangha. You have to go. මම මේ වෙලේ මාස්ක් එක ටිකක් ගලව ගන්නවා. නමුත් අපි ඉල්ලා සිටින ඔබට විශේෂයෙන්ම ඔබ වාඩි වී සිටින නිසා මේ කෙනෙකා ළඟ මාස්ක් එක දාගෙන ඉන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. So kindly wear your mask. Even I am not wearing fully. It's okay. අපි දැන් ඇතුල් වෙලා ඉන්නේ තවත් ලෙන්ත කාලයකටයි. We have now entered the Lenten season again. අපි දන්නවා මේ ලෙන්ත කාලය අපි අවුරුද්දක් පාසා අපි ගත කරනවා. We know that we celebrate this every year. නමුත් අපිට ලැබෙන මේ වටිනා කාලය ක්‍රිස්තුස් වහන්සේත් එක්ක අපි ගැඹුරු සම්බන්ධතාවයකට ඇතුල් වෙන්නටත් ඒ වගේම අපි උන්වහන්සේ කෙරෙහි තබා තිබෙන අපගේ ඇදහිල්ල වඩා අලුත් කරගන්නත් අපිට මහඟු අවස්ථාවක්. So this is the time where we can get into a deeper relationship with Jesus and rededicate ourselves. අද දවසේ අපි මෙනෙහි කරන්න යන්නේ අපි ඇහුම්කන් දුන්නේ ඒ බයිබල් කොටස වෙතටයි. Today we are going to meditate on the passage that was read to us this morning. අද අපිට දකින්න ලැබෙනවා මේ බයිබල් කොටස තුල යේසුස් වහන්සේගේ අන්වසක් වීම නැත්නම් රූප විපර්යාසය කියලාත් හඳුන්වනවා. In this passage we saw the transfiguration of Jesus, or him taking a different form. මේක සිදු වෙන්නේ යේසුස් වහන්සේ උන්වහන්සේගේ ගෝලයන් තිදෙනෙක් සමග කන්ද මත පියාණන් වහන්සේත් එක්ක යාක්ෂණාවෙන් සිටින අතරතුරයි. This happens when Jesus with 3 of his disciples was on the mountain praying to God the Father. අපි දකිනවා යේසුස් වහන්සේ උන්වහන්සේගේ මෙහෙය සඳහා සූදානම් වීමේ කාලය තුල ඒ පරීක්ෂා කිරීමේ කාලය තුල උන්වහන්සේට තෝරගන්න තිබුණා උන්වහන්සේ කුමන මාර්ගයේද අනුගමනය කරන්න කියලා. We see as Jesus was preparing for his ministry, he had a choice to make as to which path he would take. ඒ අවස්ථාවේ සාතන් යේසුස් වහන්සේව නොඑක් ආකාරයෙන් පරීක්ෂාවට ලක් කළා. උන්වහන්සේට ආරාධනා කළා එක එක ආකාරයට උන්වහන්සේගේ මෙහෙය ආරම්භ කිරීමට යොමු වෙන පිණිස. So Satan during this time tempted Jesus in numerous ways to distract him from the ministry that he was preparing for. බලය පාවිච්චි කරන්න ආරාධනා කරනවා. He called him to express his power. ප්‍රාතිහාර්යයන් කරන්න ආරාධනා කරනවා. ප්‍රාතිහාර්යයන් හාස්කම්. To perform miracles. ඒ වගේම ජනප්‍රිය වෙන්න
to become, ආරාධනා කරනවා. he invites him to become popular. නමුත් උන්වහන්සේ ඒ අවස්ථා එකක්වත් පිළිගත්තේ නැහැ. But උන්වහන්සේ තෝරගත්තේ යටහත් කමේ මාර්ගය, දුක් විඳීමේ මාර්ගයයි. Jesus did not accept any of those temptations, but he chose to be humble and to suffer. අපි දන්නවා උන්වහන්සේට බලය තිබුණා දේව පුත්‍රයාණන් හැටියට. උන්වහන්සේට ජනප්‍රිය වෙන්න තිබුණා, හාස්කම් කරන්න බලය තිබුණා. නමුත් ඒ සියල්ල තියෙද්දිත් උන්වහන්සේ තෝරගත්තේ තමන්වම යටහත් කරගනිමින් සේවකයාණන් හැටියට උන්වහන්සේ ඒ මෙහෙවර තුල යෙදෙන පිණිසයි. As the Son of God, he had the power to demonstrate his power. He had the ability to perform miracles, but he chose to obey and to be humble and choose suffering. යේසුස් වහන්සේ අපි දකිනවා මේ කන්ද මත යාකෝබ් යොහන් පේදුරු සමග ඒ ඉන්න අවස්ථාවේ ඒ පියාණන් වහන්සේත් එක්ක තිබුණු ඒ ගැඹුරු යාක්ෂණාවේ සම්බන්ධතාවය තුල තමයි උන්වහන්සේගේ මුහුණ දීප්තියෙන් බැබලිලා ඒ අන්වසක් වීමේ අවස්ථාව උදා වෙන්නේ. So we see Jesus with Peter, James and John praying to the Father, and it is during this time that he was shone, his face shone with glory as he meditated, as he prayed with God. ඒ නිසා අපට අපි යේසුස් වහන්සේගේ අපේ අනුගාමිකයන් හැටියට අපේ යාක්ෂණා ජීවිතය ඉතාමත්ම වැදගත් වෙනවා. අපි කෙතරම් දුරට මේ කාර්ය බහුල ලෝකයේ තුල මේ සංකීර්ණ සමාජය තුල හැම පැත්තෙම පාපේ බලය ඉස්මතු වෙලා තියෙන පරීක්ෂාවන් එමටව අප වෙතට යොමු වෙන කාලවකවානුවක් තුල අපි කොයි ආකාරයටද උන්වහන්සේ සමග අපේ යාක්ෂණා ජීවිතය අපි පවත්වාගෙන යන්න කියන එක අපි මෙනෙහි කරන්න තිබෙනවා. It is very important that we focus ourselves on prayer, regardless of how busy we are or what a tempting world that we live in. We have to give priority to our prayer life. මේ විශේෂ අවස්ථාව තුල යේසුස් වහන්සේ දෙපස අපට හමු වෙනවා මෝසෙස් හා එලියා යන පුද්ගලයන්ව. So as Jesus was praying, we see Moses and Elijah on either side of Jesus. ඒ දෙදෙනාගේ ඉදිරිපත් වීම තුල නැත්නම් ඒ දෙදෙනාගේ ප්‍රකාශ වීම තුල අපිට පෙන්눔 කරන්නේ යේසුස් වහන්සේ එක පැත්තකින් විවස්ථාවලිය හා දිවසාවලිය සම්පූර්ණ කරන්නට මෙලොවට පැමිණි බවයි. So by the representation of these two forefathers, we see that Jesus was fulfilling the law and the prophets. එනිසා විවස්ථාව හා දිවසාවලිය තුල යමක් ප්‍රකාශ කළාද එළිදරව් කළාද ඒක ඉෂ්ට කරන පිණිසයි උන්වහන්සේ ඒ ආකාරයට උන්වහන්සේගේ මෙහෙවරට ඉදිරිපත් වී සිටින්නේ. So whatever was proclaimed in the prophets and the law, Jesus is now fulfilling it or completing it. ඉතින් අපිට ඒ අතරම දකින්න ලැබෙනවා මේ සිදුවීම තුල යේසුස් වහන්සේ කියනවා දෙවියන් වහන්සේ කියනවා මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය මොහුට සවන් දෙන්න කියලා. And here we see God the Father speaking the words, "He is my beloved Son, and hear him." යේසුස් වහන්සේ තම පියාණන් වහන්සේත් එක්ක තිබුණුවේ නිරන්තර සම්බන්ධතාවය හා උන්වහන්සේට පියාණන් වහන්සේ වෙත උන්වහන්සේ තුළ තිබුණා වූ කීකරුකම නිසා පියාණන් වහන්සේට යේසුස් වහන්සේ ගැන ප්‍රසන්න වෙන්න පුළුවන්කම තිබුණා. Because of the deep relationship that Jesus had with the Father and because of his obedience to the Father, God was so pleased about Jesus. යේසුස් වහන්සේට දේව පුත්‍රයාණන් හැටියට කෙතරම් බලය තිබුණත් උන්වහන්සේ හැම අවස්ථාවකදීම පියාණන් වහන්සේ මත යැපුණා. In spite of having so much of power as the Son of God, Jesus always relied on God. උන්වහන්සේට
පියාණන් වහන්සේ තුල හැම දෙයක්ම විමසන්නට අවශ්‍ය වුණා. He needed to verify everything in the Lord. මේ නිසා දෙවියන් වහන්සේ උන්වහන්සේ ගැන ප්‍රසන්නව සිටින ආකාරය අපිට මෙතන දකින්න So ලැබෙනවා. we see here how pleased God is with his son. දැන් මේ සිද්ධිය සිදු වෙනකොට මේ විශේෂ අත්දැකීම සිද්ධ වෙන අවස්ථාවේ ගෝලයන්ට මේක අලුත් දෙයක් වුණා, අලුත් අත්දැකීමක් වුණා. Now when this event was taking place, it was something new for the disciples. මොකද ගෝලියෝ මීට කලින් මේ වගේ අත්දැකීමකට ඇවිල්ලා හිටියේ නෑ. Because the disciple has never experienced a similar event. ඒ නිසා උන්වහන්සේගේ ගෝලියෝ යෝජනා කරනවා අපිට මෙතන ඉන්න එක හොඳයි. ඒ නිසා අපි මෝසෙස්ට ඒ වගේම එලියාට අපි මණ්ඩප හදමු කියලා. So the disciple felt that this is a nice place to be there, and they suggest to Jesus that they will have 3 tents, one for Jesus and one for Elijah and one for Moses. අපි දන්නවා අපේ ක්‍රිස්තියානි ජීවිතේ මේ ආධ්‍යාත්මික අත්දැකීම ඉතාමත් අවශ්‍ය දෙයක්. We know that in our spiritual life, this spiritual experience is very important. අපි ස්වාමින් වහන්සේත් එක්ක ඇති කරගන්න මේ ආධ්‍යාත්මික අත්දැකීම අපි තුල තිබෙන්නට අවශ්‍යයි. It is important that we treasure this spiritual relationship that we have with God the Father. අපි ආධ්‍යාත්මික ලෙස ඒ උන්වහන්සේත් එක්ක අපි එන්නා වූ අත්දැකීමට අපි ලබනකොට අපිට සමහර විට හිතෙනවා අපි මේ තුලම අපි ඉන්න ඕනේ කියලා. Sometimes when we are spiritually united with God, sometimes we get the feeling that we should continue in that. අපි කැමති දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න, දෙවියන් වහන්සේට নমස්කාර කරන්න, උන්වහන්සේට හඬ නගා යාඥා කරන්න. ඒ වගේ ආත්මික ලෙස අපි එවැනි අත්දැකීම් තුල ඉන්න අපි ගොඩක් කැමති. විශේෂයෙන්ම අපි සම්මන්ත්‍රණ තුල ඒ වගේම රිවයිවල් ආත්ම ප්‍රබෝධන රැස්වීම තුලින් අපි ගොඩක් කැමති ඒ වගේ අත්දැකීම් වලට ඇතුල් වෙන්නට. So as Christians, as spiritual people, sometimes we love to worship, we love to sing, we love to be in that fellowship with God, especially when it comes to revival meetings and spiritual conferences. ඉතින් මේක අවශ්‍යයි අපි හැම කෙනෙක්ටම. මොකද අපි ඉන්නේ පාපිෂ්ඨ ලෝකයක් තුල, සංකීර්ණ සමාජයක් තුල. ඉතින් අපි දෙවියන් වහන්සේත් එක්ක ඒ ආත්මික අත්දැකීමකට අපේ ජීවිතේ අලුත් වීමකට අපි ඇතුල් වෙන්න අවශ්‍යයි. So it's important that we have this experience of being united with God and being renewed spiritually as we live in a very sin-filled society. මේ සිදුවීම තුල අපි දකිනවා ඒ උන්වහන්සේගේ ගෝලයන් ඒ විදියට යෝජනා කළාට පස්සේ ඔවුන්ට ඊට පස්සේ දකින්න ලැබෙන්නේ යේසුස් වහන්සේ පමණයි. ඒ මහිමවත් භාවයේ පවා ඊට පස්සේ දකින්න ලැබෙන්නේ නැහැ. So at the end of this event, they only see Jesus, even his normal self, not even the transfigured nature, and also the disappearance of the previous Elijah and Moses. උන්වහන්සේ උන්ට කියනවා අපි පහළට යමු. අපි සමාජයට යමු. Then Jesus says, let us go down. ඒ නිසා අපි ආධ්‍යාත්මික ලෙස ඒ අපේ අලුත් අත්දැකීම් වලට අපි ඇතුල් වෙනවා වගේම අපිට සමාජයෙන් බැහැර වෙලා හුදකලා වෙලා අපිට ඉන්න පුළුවන් කමක් නැහැ. So as much as we experience these lofty experiences of spirituality, we cannot remain there without coming into our normal societies. අපි ආත්මික ලෙස ඒ ජීවිත කමකට අපි ඇතුල් වෙනකොට අපි තුල උන්වහන්සේ සමග ඒ අලුත් අත්දැකීමකට අපි ඇතුල් වෙනකොට උන්වහන්සේ අපිට ආරාධනා කරනවා යන්න සමාජයේ වෙතට යන්න, මිනිස්යන් වෙතට යන්න, ඔවුන් එක්ක සේවය කරන්න කියලා. As we enter into these spiritually lifting up experiences, God also calls us to come down to be among men and serve people. අපි කැමති අපි ප්‍රශ්න වලින් ප්‍රශ්නත් එක්ක ගැටෙන්නේ නැතුව
අපි මේ වගේ අත්දැකීම් තුල ඉන්න වඩා We love to be in situations like that without being engaged in problems and other normal day-to-day trials. නමුත් අපි සමාජයට ගියාම අපිට පේනවා අපිට ගොඩාක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න තියෙනවා, ගොඩාක් බාධක මැද්ද යන්න තියෙනවා, අපිට ගොඩාක් අභියෝග තියෙනවා. අපි මිනිස්සුන් වෙතට අපි යනකොට අපි නොසිතන ආකාරයේ දේවල් වලට අපිට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. But we know when we go into people, when we go amongst them, we have to experience unexpected things, a lot of situations, a lot of problems that are common in the human realm. මොකද යේසුස් වහන්සේ දැන් මේ අලුත් අත්දැකීමත් එක්ක ගෝලියොත් එක්ක පහළට ආවම එතන තියෙන්නේ ප්‍රශ්නයක්. මේ මැස්මුර රෝගියෙක් හමු වෙනවා. Now, after returning from this lofty experience to ground level, Jesus sees a problem. He sees a child who is down with fits. ඉතින් අපේ ක්‍රිස්තියානි ජීවිතේ උන්වහන්සේ අපිට ආරාධනා කරන්නේ හැම විටම තමකම වලකාගෙන උන්වහන්සේගේ කුරුසිය රැගෙන උන්වහන්සේ වෙත එන්න කියලයි. So Jesus' call to us is for us to deny ourselves, to take up our cross and follow him daily. ඉතින් ඒ නිසා අපි ක්‍රිස්තුස් වහන්සේ තුල අපේ ජීවිතය අපි අලුත් කරගන්න අතර ඒ ජීවිතකමකට අපි ඇතුල් වෙන අතරම අපිට තියෙනවා සමාජයත් එක්ක ගැටිලා සමාජයේ උන්වහන්සේ අපට ප්‍රකාශ කරන ඒ සේවය තුල නිරත වෙන්නට. As we renew our relationship with God, as we get into these spiritual experiences, God also calls us to come in to the society, come in among men and be involved with people. ඉනිසා මේ ලෙන්ත කාලය තුල අපි අපිවම අලුත් කරගන්නට අපි තුලම ඒ තිබෙන්නා වූ ජීවිත භාවය අපි වර්ධනය කරගන්නට අපි උත්සාහ කරන අතර අපි අපිව සූදානම් කරගමු තව තවත් උන්වහන්සේට සේවය කරන පිණිස මිනිසයන් අතර උන්වහන්සේගේ ඒ සුභාරංචිය රැගෙන යන පිණිස. So as we enter into this covenant, this renewal with Jesus, with God spiritually, let us also commit ourselves to be involved with people and be involved in his ministry. අපි මොහොතක් අපි නිශ්චලව අපි යාඥාවෙන් සිටිමු. Let us pray. ස්වාමීනි අද දවසේ අපි යේසුස් වහන්සේගේ ඒ මහිමවත් වීමේ සිදුවීම අපි මෙනෙහි කළ අතර God, we thank you because we were able to reflect on the glorious event of the Transfiguration. ස්වාමීනි අපේ ක්‍රිස්තියානි ජීවිතවලත් අපිත් ඒ ආකාරයෙන්ම අපි උන්වහන්සේ තුල අපි අලුත් අත්දැකීමකට ඇතුල් වෙන්න අපි යොමු වෙන අතරම ඒ තුල අපි වඩා උන්වහන්සේ තුල අපේ ඇදහිල්ල ශක්තිමත් කර ගනිමින් අපගේ සමාජය තුල අපි ජීවත් වෙන තත්වයන් තුල වඩා උන්වහන්සේට සේවය කරන්න අපිට ශක්තිය ධෛර්යය දෙන මෙන්න අපි ආයද සිටිමු. So God, as we renew our relationship with you, as we go deeper into the spiritual depths of spiritual life, we also pray and ask you for your grace to be among people and be of use to them so that we can share the gospel with them. මෙසේ ඔබ වහන්සේට අපි නැවත යටත් වන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්ය. We ask all this and humble ourselves in the name of Jesus. ආමේන්. Amen. Now we will have notices අපි දැන්වීම් වලට දැන් ඇහුම්කන් දෙමු. Dear brothers and sisters, good morning. සුබ උදෑසනක් වේවා.
අද දවසේදී අපිත් එක්ක එකතු වුණා වූ ගෞරව ශරන් ජයසිංහ දේවගැත්තමා ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම එතුමා අද දවසේදී අපිට දුන්නා වූ බෙදාගත්තා වූ වචනය ගැන ස්තුතිවන්ත වෙනවා. අපගේ ආත්මික වර්ධන උදෙසා අපේ ජීවිතවල උන්වහන්සේ එතුමා දුන්නා වූ මඟ පෙන්වීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා. Today we humbly welcome Reverend Sharan Jayasinghe and really appreciate the word, the message that he shared with us today. Notices for the week. Next Sunday service will be conducted by Bishop Dilo Raj Kanakasabe. Wednesday Bible study will be conducted by Brother Randy at 7:30 p.m. through Zoom. ලබන ඉරුදින දේවමෙහෙය බිෂොප් ඩිලෝරාජ් දේවගැත්තතුමා විසින් මෙහෙවනවා ඇති. බදාදා බයිබල් අධ්‍යයනය රැන්ඩි සහෝදරයා විසින් සවස 7:30ට Zoom තාක්ෂණය ඔස්සේ පවත්වනවා. මේ සඳහා මේ බයිබල් අධ්‍යයනය සඳහා සහභාගී වෙන්න කියලා ඔබට නැවතත් මතක් කරනවා. කණ්ඩායම තවමත් ටික ටික එකතු වෙන්නේ. අපිට 100 දෙනෙක් සඳහා අවස්ථාව තිබෙනවා. ඒ සඳහා ඔබට සහභාගී වෙන්න කියලා ඉල්ලනවා. ඔබ ඉන්න ස්ථානයේ සිට ඔබට එකතු වෙන්නට හැකියාව තිබෙනවා. අපි මේකට අවශ්‍ය ලින්ක් එක දවසකට කලින් හෝ එහෙම නැත්නම් එදා දවසේදී අපි ඔබට ලැබෙන්න සලස්වනවා. දැන් හැමෝම දන්නවා මේ Zoom app එක ගැන. ඒ සඳහා සහභාගී වෙන්න කියලා ඉල්ලා සිටිනවා. You are mostly welcome to join this Bible study because this is now convenient. You can join from where you are. So 7:30 p.m. Wednesday through Zoom. Saturday Bible study will be conducted by Brother Kumar at 5 p.m. In the church. සෙනසුරාදා බයිබල් අධ්‍යයනය සවස 5ට කුමාර සහෝදරයා විසින් දේවස්ථානයේදී පවත්වනවා. ඒකට ඔබට ෆිසිකලි ඔබට ඇවිල්ලා සහභාගී වෙන්න පුළුවන් අවස්ථාවක් ඒක. ඊයේත් බයිබල් අධ්‍යයනය සඳහා ඔබගේ සහභාගීත්වය නැති නිසා ඒක අපිට අවලංගු කරන්න සිද්ධ වුණා. ඒ ගැන කනගාටු වෙනවා ඇත්තටම. So with this all pandemic situation and all guidelines, restrictions, we are trying our level best to help you all as a church, as a committee. Please try to take these opportunities, use these opportunities. මේ අපි උත්සාහ කරන්නා වූ දේ ඔබ බලන්න උපරමයක් ගන්න. මොකද මේ අපි සියලු දෙනාත් කුමායියත් ඊයේ වෙන්නප්පුවේ සිට එන්න උත්සාහ කළේ මේ කාරණාවට. එහෙම කාරණා අමාරුකම් තියෙද්දි අපි උත්සාහ කරනවා ඔබ මේන් ප්‍රයෝජනයක් ගන්නට කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. එම බයිබල් අධ්‍යයනය තිබෙන සෙනසුරාදා සවස 5ට. The committee will meet today after the second service. අද දින දෙවැනි දේවමෙහෙන් පසු කළමනාකරන කමිටුව රැස් වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අද කමිටුවේදී සාකච්ඡා කරලා අපිට දෙවන දේවමෙහ තව පැය භාගයක් එහාට දාගන්න පුළුවන්ද කියලා බලලා අපි උපන් දින දැන් කතා කරන්නේ නැහැ. මොනවාද විවාහ සංවත්සර ගැන අපිට කතා කරන්න වෙලාවක් නැති වෙලා තිබෙනවා. පුද්ගලිකව නම් වශයෙන් කියලා අපි ලබන මාසෙ ඉඳලා කරන්න පුළුවන්ද කියලා බලනවා. තව පැය භාගයක් අපිට සර්විස් එක වෙනස් කරගෙන දෙවෙනි එක. ඒකම විශේෂයෙන්ම ප්‍රධානම කාරණාව ප්‍රේසින් ටයිම් එක. වර්ෂිප් අපි ගීතිකා කියලා කරන ප්‍රේසින් ටයිම් එක තව ටිකක් අපිට දීර්ඝ කරගන්න පුළුවන්ද කියලා බලන්න. So we are planning to schedule the second service after another half an hour so that we can share the names of the birthdays and wedding anniversaries, plus to make the praising time some more lengthy. And I would like to remind you our AGM will be held on the second Sunday, that is 14th March, after the second service. So schedule your time. ඔබගේ කාලයන් සැලසුම් කරන්න අපගේ සංවත්සරය
මහසභා රැස්වීම මාර්තු 14 වෙනිදා දෙවන දෙවමෙන් පසුව පැවැත්වෙනවා. ඔබගේ කාලය සැලසුම් කරගන්නට අපි එදාට ඉල්ලා සිටින්න බලාපොරොත්තු වෙනවා. AGM එකට සහභාගී වෙන්න බලාපොරොත්තු වෙන අයට දෙවන දෙවමෙට සහභාගී වෙන්න කියලා. ඒට එන්න බෑ කියලා හිතන කට්ටියට පළමුවන දෙවමෙට සහභාගී වෙන්න කියලා. ඔබට පැහැදිලි මම මේ ඉල්ලන දේ. Because this is your church. මේක ඔබේ දේවස්ථානය, මේ ඔබේ සභාව. ඔබට අයිතිය තිබෙනවා ඔබගේ දේවස්ථානයේ සභාවේ වර්ධනය උදෙසා. දේවගතුමා කිව්වාගේ විශේෂයෙන්ම ආර්ථික වර්ධනය උදෙසා අපි තව තවත් දේවල් කරන්නට සුදුසු අයව පත් කරගන්න ඔබට අයිතිය තිබෙනවා. ඒ සඳහා ඔබගේ කල්පනාව යොමු කරන්න. ස්තුතියි. Congregation, please stand for the publishing of banns of marriage. I published the banns of marriage between Mr. Samuel J. Singha, Krishanta Swaranaj of Union Church, Valisara, and Miss Joan Stella Joyce, St. Barnabas Church, Avissavelle. If any one of you know cause or just impediment why these two persons should not be joined together in holy matrimony, you are to declare it. This is the first time of asking. Avissavelle Shuddha Barnabas Devasthane Yvonne Stella Joyce සහ වැලිසර යූනියන් දේවස්ථානයේ සැමුවෙල් ජේසිං ස්වර්ණරාජ් යන අයගේ පෙර නම් ප්‍රකාශ කරමි. මේ දෙදෙනා ශුද්ධ විවාහයේදීමට විරුද්ධව යම් කාරණයක් නොහොත් යුතු වූ තහනමක් ඔබගේ යමෙක් දන්නේ නම් ඒ ප්‍රකාශ කළ යුතුය. මේක පළවෙනි ප්‍රකාශ කිරීමයි. Let us pray. O gracious Lord, in this time, we especially pray for this couple. You have chosen them to be married in coming weeks, and especially these days, help them to prepare themselves, because the marriage is the holy sacrament between God and the human being. So once again we commit these two couples into your precious hands. We ask this in the name of our Lord Jesus Christ. Amen. ඒ වගේම අපි යාඥා කරන්න යනවා අපි හෙට ආරම්භ වෙන ඒ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අය ගැන විශේෂයෙන්ම අපේ මේ සභාවේ ඒ විභාගයට පෙනී සිටින දරුවන් ඉන්නවා නම් ඉස්සරහට එන්න අපි ඒ අය වෙනුවෙන් යාඥා කරන්න යනවා. Those who are sitting for the O-level exam tomorrow, so our church, please come forward. We are going to pray for you. අපි යාඥා කරමු. Let us pray. O Lord, in this time we especially pray for this young boy and girl. They are preparing to sit for this GC O-level exams commencing on tomorrow. We thank you for the knowledge, wisdom and guidance you have given to them up to now, especially in the time of corona pandemic. We know that they're not easy to continue our studies, but you have guided these children
And we ask your blessings upon them and all the preparation they have done up to now, and prepare themselves and grant them clear mind before sitting for the exam commencing on tomorrow. So once again this morning as a church, we pray for these children and all other children, those who are sitting for this exam, and guide them and be with them and bless them. We ask this in the name of our Lord Jesus Christ. Amen. Kindly be seated now. So kindly use this Holy Communion book and turn to page 6. අපගේ මේ රාත්‍රී භෝජන යාක්ෂණා පොතේ 6 වෙනි පිටුවට අපි පෙරලා ගනිමු. අපි සිත් එසවීම උදෙසා අපි නැගිට සිටිමු. Let us stand. Lift up your hearts. We lifted them unto the Lord. Let us give thanks unto our Lord God. It is meet and right so to do. It is very meet, right, and our bounden duty that we should at all times and in all places give thanks unto Thee, O Lord, Holy Father, Almighty, everlasting God. Therefore, with angels and archangels, and with all the company of heaven, we laud and magnify Thy glorious name, evermore praising Thee, and saying, Holy, 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 Lord God of hosts. Heaven and earth are full of Thy glory. Glory be to Thee, O Lord Most High. Let us kneel down and say humble prayer together. අපි දනින් හිඳ යටත් කමේ යාක්ෂණාවට අපි එක්ව සහභාගී වෙමු. We do not presume to come to this Thy table, O merciful Lord, trusting in our own righteousness, but in Thy manifold and great mercy. We are not worthy so much as to gather up the crumbs under Thy table. But Thou art the same Lord, whose property is always to have mercy. Grant us therefore, gracious Lord, so to eat the flesh of Thy dear Son, Jesus Christ, and to drink His blood, that our sinful bodies may be made clean by His body, and our souls washed through His most precious blood, and that we may evermore dwell in Him, and He in us. Amen. ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේදී
උන්වහන්සේ රොටියක් රැගෙන තුතිපුදා කඩා ගෝලයන්ට දී මෙසේ කීසේක රැගෙන වළඳන්න ඔබ උදෙසා දෙන ලද මාගේ ශරීරය මෙයයි මා සිහි කිරීම පිණිස මෙය කරන්න. එලෙසම රාත්‍රී කෑමෙන් පසු උන්වහන්සේ කුසලානගෙන තුතිපුදාවුන්ට දී ඔබ සියල්ලන්ම මෙයින් පානය කරන්න. පෞකමාව පිණිස ඔබ සහ බොහෝ දින සවගුලවන ලද අලුත් යුස්මේ මාගේ එළිය මෙයයි. යම් පමණ වර ඔබ මෙයින් පානය කරන්න හුද එපමණ වර මා සිහිවීම පිණිස මෙය කරන්න. ආමේන්. ඇදහිල්ලෙන්ද සුතිවන්තකමේ ආත්මයෙන්ද ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධ සහභාගීකමේ මේසයට ළඟා වෙන්න. Come near to thy holy table with thankful hearts.
අපි යාඥා කරමු. Let us pray. දැන් අපගේ ස්වාමී වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවද පියෝ දෙවියන් වහන්සේගේ ප්‍රේමයද ශුද්ධාත්මයන් වහන්සේගේ සැනසෙල්ල සහභාගීකම අපි සියලු දෙනා සමග දැන් සදාකාල පවතිවා. May the grace of our Lord Jesus Christ, the love of God, and the fellowship of the Holy Spirit be with us all, now and forevermore. Amen. Let us sing our final hymn. අපි අවසාන ගීතිකාව ගායනා කරමු. සියලු දෙනාටම ජේසු පිහිටයි. God bless you all.